හරි මම එහෙනවනේ පළවෙනි ගනුදෙනු උනේ ප්‍රාග්ධනයේ දෙස ව්‍යාපාරයට රුපියල් 1,20,000ක් යෙදුවානේ. ඒකට අදාළ ද්විත්ව සටහන උනේ මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. එතකොට මුදල් ගිණුම හර කරනවා ප්‍රාග්ධන ගිණුම කියලා 1,20,000ක්. ප්‍රාග්ධන ගිණුම බැර කරනවා මුදල් ගිණුම කියලා 1,20,000ක්. ඒතර පළවෙනි ගනුදෙනුව හරි. ඊට පස්සේ දෙවෙනි ගනුදෙනුවෙන් එනවා මෝටර් රථයක් මිලදී ගත්තලු රුපියල් 50,000කින්. ඒතර මෝටර් රථයක් මිලදී ගන්නකොට ද්විත්ව සටහන වෙන්නේ මෝටර් රථ ගිණුම කියන එක හර වෙනවා 50,000ක් මුදල් ගිණුම බැර වෙනවා 50,000ක්. එහෙනම් අපි මෙතන මුදල් ගිණුම තියෙන නිසා මුදල් ගිණුම ඉස්සලා බැර කරමු. 7.3 මෙතන බැර කරනවා 50,000ක්. මෙතන 50,000 බැර කරනකොට අපි අදාළ අනිත් ගිණුම මොකද්ද? මෝටර් රථ ගිණුම. මේක අපි මෙතන ලියනවා. මෝටර් රථ ගිණුම. මෝටර් රථ ගිණුම. හරි. එතකොට මෝටර් රථ ගිණුම බැර කරනවා 50,000ක්. sorry මුදල් ගිණුම බැර කරනවා 50,000ක් මෝටර් රථ ගිණුම කියලා. හරි. එතකොට හර කරන්නේ මෝටර් රථ ගිණුම. එතකොට ගිණුමක් කල්පයෙන් විවෘත කරගමු. මෝටර් රථ ගිණුම කියලා. මෝටර් රථ ගිණුම කියලා. එතකොට මෝටර් රථ ගිණුම හර කරනවා මුදල් ගිණුම කියලා 50,000ක්. එතකොට 7.3 දිනේ 50,000ක් හර කරනවා මොකක් කියලාද එතකොට මුදල් ගිණුම කියලා. එතකොට මෝටර් රථයක් මිලදී ගැනීමට දාලා ද්විත්ව සටහන ඉන්නේ මෝටර් රථ ගිණුම හර කරනවා 50,000ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම බැර කරනවා 50,000ක් මෝටර් රථ ගිණුම කියලා. ඊට පස්සේ බදුර්දීන් සමාගමෙන් ලී බඩු උපකරණ තොගයක් ව්‍යාපාරයේ පාවිච්චියට ණයට මිලදී අරන් තියෙනවා. එතකොට ඒකට අදාළ ගිණුම් දෙක දැන් ලී බඩු උපකරණනේ. එතකොට ලී බඩු උපකරණ ගිණුම හර බැර වෙන්නේ බදුර්දීන් සමාගමෙන් ණයට ගත්ත හින්දා බදුර්දීන් සමාගම කියන ණය හිමි ගිණුම. එතකොට ඒ අලුත් ගිණුමක් විමුක්ත කරගමු. එතකොට අපි ඒක දාගමු බදුර්දීන් සමාගම වරහන් ඇතුලේ ණය හිමි ගිණුම කියලා. එතකොට ඒ ගිණුම අපි මොකද කරන්නේ? බැර කරනවා. එතකොට බැර කරන්නේ 7.5 15,000ක් 7.5 15,000ක් බැර කරනවා. එතකොට හර වෙන්නේ මොකද? ලී බඩු උපකරණ ගිණුම. ලී බඩු උපකරණ ගිණුම. එතකොට ලී බඩු අපිට කලින් අරන් නැහැනේ. එතකොට හර කරන්න ඕනේ ලී බඩු උපකරණ ගිණුම. ලී බඩු උපකරණ ගිණුම කියලා එකක් විවෘත කරනවා. එතකොට ඒක හර කරන්න 7.5 15,000ක් 7.5 15,000ක් මොකක් කියලාද? බදුර්දීන් සමාගම ගිණුම කියලා. බදුර්දීන් සමාගම ගිණුම කියලා හර කරනවා. එතකොට බදුර්දීන් සමාගමෙන් ලී බඩු උපකරණ ව්‍යාපාරයේ භාවිතය සඳහා ණයට ගත්තා නම් ව්‍යාපාරයේ භාවිතය සඳහා. ඒ කියන්නේ මේක ව්‍යාපාරයේ වත්කමක් විදිහට තමයි අරන් තියෙන්නේ. වියදමක් නෙමෙයි වත්කමක්. ඒ කියන්නේ පාවිච්චිය සඳහා නිසා අදාළ ලී බඩු උපකරණ ගිණුම හර කරනවා 15,000ක් බදුර්දීන් සමාගම ගිණුම කියලා. බදුර්දීන් සමාගම ණය හිමි ගිණුම බැර කරනවා ලී බඩු උපකරණ කියලා 15,000. හරි. ඊට පස්සේ අත්පිට මුදලට ගැනුම් 10,000යි. අත්පිට මුදලට ගැනුම් කියලා කියන්නේ ව්‍යාපාරයේ නැවත විකිණීමේ අරමුණේ දැන් මෙයා සිල්ලර් වෙළඳ සලක්නේ පටන් ගන්න තියෙන්නේ. එතකොට එයා ගද්දි හාල් පොල් සීනි මොන හරි ද්‍රව්‍යයක් වෙන්න ඇති. එතකොට ඒවා ගැනුම් කියන වියදම් ගිණුමට තමයි හර වෙන්නේ. එතකොට අපි ගැනුම් ගිණුම හර කරලා අත්පිට මුදල නිසා මුදල් ගිණුම බැර කරනවා. එහෙනම් ගැනුම් ගිණුම හර කරගමු. ඉතල විවෘත කරගන්න ගැනුම් ගිණුමක්. ගැනුම් ගිණුම. එතකොට හර කරන්න ගැනුම් ගිණුම දිනය 7.7 අදාළ අනිත් ගැනුම මුදල් ගිණුම
අදාළ අනිත් ගිණුම මුදල් ගිණුම රුපියල් 10000යි. එතකොට ගැනුම් ගිණුම හර කරා මුදල් ගිණුම කියලා 10000ක්. එතකොට මුදල් ගිණුම බැර කරන්න ගැනුම් ගිණුම කියලා 10000ක්. 7යි 7 7යි 7 10000ක් බැර කරන්න මොකක් කියලාද ගැනුම් ගිණුම කියලා. ගැනුම් ගිණුම කියලා. එතකොට මුදල් ගිණුම බැර කරනවා 10000ක් ගැනුම් ගිණුම කියලා. ගැනුම් ගිණුම හර කරනවා මුදල් ගිණුම කියලා 10000ක්. හරි. ඊට පස්සේ 7යි 10 අත්පිට මුදලට විකුණුම්. එතකොට මුදල් ගිණුම හර 12000යි විකුණුම් ගිණුම බැර 12000යි. එහෙනම් මුදල් ගිණුම අපි හර කරමු 7යි 10 12000ක් කියලා. එතකොට මෙතෙන්ට අනිත් ගිණුම මොකද? විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම. එතකොට මුදල් ගිණුම හර කරන්න 12000ක් විකුණුම් ගිණුම කියලා. එතකොට විකුණුම් ගිණුමක් අපි විවෘත කරගමු. විකුණුම් ගිණුම කියන්නේ ආදායම් ගිණුමක්. ඒ නිසා බැර පැත්තට තමයි වැටෙන්නේ. එහෙනම් අර බැර සටහන අපි දාගමු. 7යි 10 මුදල් ගිණුම කියලා 12000. එහෙනම් අත්පිට මුදලට විකුණුම් සිද්ධ වෙලා තියෙන එක මුදල් ගිණුම හර කරනවා 12000ක් විකුණුම් ගිණුම කියලා. විකුණුම් ගිණුම බැර කරනවා 12000ක් මුදල් ගිණුම කියලා. ඊට පස්සේ සිරිල්ගෙන් භාණ්ඩ ණයට අරන් තියෙනවා 11000ක්. එතකොට සිරිල්ගෙන් භාණ්ඩ ණයට අරන් තියෙනවා කියන්නේ මේ භාණ්ඩ ටික අරගෙන තියෙන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන්. ඒ කියන්නේ සිල්ලර් බඩුව අරන් ඇත්තේ. එතකොට මෙයා සල්ලි වලට නෙමෙයි අරන් තියෙන්නේ. ඒ වෙනුවට සිරිල් කියන කෙනාට පස්සේ සල්ලි දෙන්නම් කියලා. ඒ කියන්නේ සිරිල් කියන්නේ ව්‍යාපාරයේ ණය හිමියෙක්. වගකීමක්. මොකද එයාට අපි ඒ ගත්ත සල්ලි ටික කවදා හරි පියවන්න ඕන නිසා. එතකොට අපි මේකේ ඉස්සරහන වෙන්නේ ගැනුම් ගිණුම හර සිරිල් ණය හිමි ගිණුම බැර. හරි. එතකොට ගැනුම් ගිණුම අපි හර කරගන්න 7යි 11 11000ක්. එතකොට මෙතෙන්ට එන්න සිරිල් ගිණුම. සිරිල් ණය හිමි ගිණුම. ගැනුම් ගිණුම හර කරනවා 11000ක් සිරිල් ණය හිමි ගිණුම කියලා. එතකොට අලුතෙන් ගිණුමක් විවෘත කරගන්න සිරිල්ගේ නමින් සිරිල් කියලා දාලා වරහන් ඇතුලේ කාරි කමන්නේ ණය හිමි ගිණුම. සිරිල් ණය හිමි ගිණුම. එතකොට සිරිල්ගේ ණය හිමි ගිණුම බැර වෙනවා 7යි 11 රුපියල් 11000ක් මොකක් කියලාද? ගැනුම් ගිණුම කියලා. ගැනුම් ගිණුම කියලා. හරි. එතකොට සිරිල්ගෙන් භාණ්ඩ ණයට ගත්තාම සිද්ධ වෙන්නේ ගැනුම් ගිණුම හර කරනවා 11000ක් සිරිල් ගිණුම කියලා. සිරිල් ණය හිමි ගිණුම බැර කරනවා ගැනුම් කියලා 11000. හරි. ඊට පස්සේ බැසිල්ට ණයට විකුණුම් 8000. එතකොට බැසිල් කියන එක්කෙනාට භාණ්ඩ විකුණලා තියෙනවා සල්ලි හම්බෙලා නැහැ. බැසිල් කියන එක්කෙනා කවදාද පස්සේ දෙනවා. ඒ වගේ පස්සේ සල්ලි දෙන එක්කෙනෙක් අපිට කියනවා එයාට ණය ගැතියා කියලා. එතකොට ණය ගැති කියන වත්කම වැඩි වෙනවා. ඒ නිසා බැසිල් කියන ණය ගැති ගිණුම හර වෙනවා 8000ක්. ආදායමක් නිසා විකුණුම් ගිණුම බැර වෙනවා 8000ක්. එහෙනම් යටින් අපි හර වෙන ගිණුම ඔහොම නම් කරගමු. බැසිල් ණය ගැති ගිණුම කියලා එකක් විවෘත කරන්න. එතකොට ඒක අපි හර කරමු 7යි 13 වටිනාකම 8000යි. අනිත් ගිණුම මොකද? විකුණුම් ගිණුම.
එතකොට බැසිල් ගිණුම හර කරන්න 8000ක් විකුණුම් ගිණුම කියලා. විකුණුම් ගිණුමක් අපි තියෙනවා මේ බලන්න විකුණුම් ගිණුම එතකොට බැර කරන්න 7.13 විකුණුම් ගිණුම බැර කරන්න 7.13 බැසිල් ගිණුම කියලා රුපියල් 8000ක්. එතකොට විකුණුම් ගිණුම බැර කරනවා 8000ක් බැසිල් ගිණුම කියලා බැසිල් ගිණුම හර කරනවා 8000ක් විකුණුම් ගිණුම කියලා. රයිට්. ඊට පස්සේ විදුලි බිල ගෙවලා තියෙනවා රුපියල් 3000ක්. එතකොට විදුලි බිලක් කියන්නේ වියදමක්. එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ විදුලි බිල් ගිණුම හර වෙනවා 3000ක් බැර වෙනවා මුදල් ගිණුම. එහෙනම් අපි විදුලි බිල් ගිණුම කියලා ගිණුමක් විවෘත කරමු. විදුලි බිල් ගිණුම හර කරමු 3000ක් අනිත් ගිණුම නම මුදල් ගිණුම. එතකොට දිනේ 7.15. එතකොට විදුලි බිල් ගිණුම හර කරන්න 3000ක් මුදල් ගිණුම කියලා මුදල් ගිණුම බැර කරන්න විදුලි බිල් ගිණුම කියලා 3000ක්. මුදල් ගිණුම බැර කරන්න 3000ක් 7.15 එතන විදුලි බිල් ගිණුම කියලා. හරි. එතකොට විදුලි බිල ගෙවුවාට අදාළව විදුලි බිල් ගිණුම හර කරනවා 3000ක් මුදල් ගිණුම කියලා මුදල් ගිණුම බැර කරනවා 3000ක් විදුලි බිල් ගිණුම කියලා. හරි. ඊට පස්සේ බැංකුවෙන් ණය මුදලක් ගත්තලු 20000කට. එතකොට බැංකුවෙන් ණය මුදලක් ගත්තාම මුදල් ගිණුම හර වුණා 20000ක් බැර වෙනවා බැංකු ණය ගිණුම. නම් මුදල් ගිණුම හර කරමු 7.17 බැංකු ණය ගිණුම කියලා එන්න ඕනේ 10000ක් 20000ක් 20000ක් මුදල් ගිණුම හර කරනවා 20000ක් බැංකු ණය ගිණුම කියලා. ඊට පස්සේ බැංකු ණය ගිණුම කියන එකක් විවෘත කරගන්න බැංකු ණය ගිණුමක් විවෘත කරගන්න ඒක අපි එතකොට බැර කරනවා 20000ක් බැර කරනවා 20000ක් මුදල් ගිණුම කියලා දිනය 7.17. එතකොට බැංකු ණය වලට අදාළව මුදල් ගිණුම හර කරනවා 20000ක් බැංකු ණය ගිණුම කියලා බැංකු ණය ගිණුම බැර කරනවා 20000ක් මුදල් ගිණුම කියලා. ඊට පස්සේ 7.18 කඩකුලී ගෙවලා තියෙනවා 6400ක්. මෙතෙන්දි සිද්ධ වෙන්නේ කඩකුලී ගිණුම හර කරනවා 6400ක් බැර වෙනවා මුදල් ගිණුම. එහෙනම් කඩකුලී ගිණුමක් විවෘත කරමු. අන්තෙන් කඩකුලී ගිණුම විවෘත කරමු. එතකොට කඩකුලී ගිණුම හර කරන්න 6400ක් මොකක් කියලාද මුදල් ගිණුම කියලා 7.18. එහෙනම් කඩකුලී ගිණුම හර කරනවා 6400ක් මුදල් ගිණුම කියලා මුදල් ගිණුම බැර කරන්න 6400ක් කඩකුලී ගිණුම කියලා 7.18 එතකොට මුදල් ගිණුම බැර කරන්න 6400ක් කඩකුලී ගිණුම කියලා කඩකුලී ගිණුම
හර කරන්න 6400ක් මුදල් ගිණුම කියලා. ඊට පස්සේ බලන්න බැසිල්ගෙන් මුදල් ලැබුණලු රුපියල් 5000. එතකොට මේකේ දිත්ත සටහන මොකද්ද? මුදල් ගිණුම හර 5000යි බැසිල්ගේ ගිණුම බැර 5000යි. එහෙනම් මුදල් ගිණුම හර කරන්න 5000ක්. මුදල් ගිණුම හර කරා 5000ක් 7යි 20. එතකොට ඒකට අදාළ අදින් කිනුව බැසිල් ගිණුම. මුදල් ගිණුම හර කරන්න 5000ක් බැසිල් ගිණුම කියලා. එතකොට බැසිල් කියලා ගිණුමක් අපි කලින් විවෘත කරා. මේක හොයාගන්න බැසිල් ගිණුම කියන ගිණුම මේ තියෙන්නේ. බැසිල් ගිණුම. එතකොට බැසිල් ගිණුම කියන එක බැර කරන්න 5000ක්. මොකද්ද මුදල් ගිණුම කියලා? මුදල් ගිණුම කියලා 7යි 20. මුදල් ගිණුම කියලා 7යි 20. එතකොට මුදල් ගිණුම හර කරන්න 5000ක් බැසිල් ගිණුම කියලා. බැසිල් ගිණුම ණයගැති ගිණුම බැර කරන්න මුදල් ගිණුම කියලා 5000. මේකේ ඇත්තට මොකද වෙලා තියෙන්නේ? එයා අපෙන් කලින් රුපියල් 8000කට ණයට බඩු ගත්තා. එයා රුපියල් 8000ක් අපිට ණය වෙලා තිබ්බා. ඒ රුපියල් 8000ක ණයෙන් මෙයා රුපියල් 5000ක් ආපහු ගෙවුවා. හරි? එතකොට මෙයාගේ ණයගැති භාවය අඩු වෙනවා. මේ වගේ දෙයක් වෙලා තියෙනවා. right? ඊපස්සේ 7යි 22 අත්පිට ගැනුම් 5000යි. එතකොට වෙන්නේ මොකද්ද? ගැනුම් ගිණුම හර 5000යි මුදල් ගිණුම බැර 5000යි. එතකොට බලමු ගැනුම් ගිණුම තියනවද කියලා. මේ තියෙන ගැනුම් ගිණුම. එතකොට ගැනුම් ගිණුම අපි 5000ක් දාන්න හර පැත්තට ගැනුම් ගිණුම 5000යි. එතකොට මුදල් ගිණුම තමයි අනිත් අතට බැර වෙන්නේ. ගැනුම් ගිණුම එතකොට 7යි 22. ගැනුම් ගිණුම හර කරනවා 5000ක් මුදල් ගිණුම කියලා. එතකොට මුදල් ගිණුම බැර කරන්න 5000ක්. මුදල් ගිණුම බැර කරන්න 5000ක්. ගැනුම් ගිණුම කියලා 7යි 22. එතකොට අත්පිට ගැනුම් වලදී වෙන්නේ මුදල් ගිණුම බැර කරනවා 5000ක් ගැනුම් ගිණුම කියලා. ගැනුම් ගිණුම හර කරනවා රුපියල් 5000ක් මුදල් ගිණුම කියලා. ඊපස්සේ ආයෙත් 7යි 22ම සිරිල්ට මුදල් ගෙවලා තියෙනවා 6000ක්. එතකොට මොකද වෙන්නේ? සිරිල් ගිණුම හර 6000යි මුදල් ගිණුම බැර 6000යි. එතකොට මුදල් ගිණුම බැර වෙච්ච එක 7යි 22ම බැර කරන්න සිරිල් ගිණුම කියලා. සිරිල් ගිණුම 6000ක්. එතකොට මුදල් ගිණුම බැර කරනවා 6000ක් සිරිල් ගිණුම කියලා. සිරිල්ගේ ගිණුම හොයාගෙන හර කරන්න 6000ක්. මේ දෙන සිරිල් ගිණුම. එතකොට ඒකට හර කරන්න ඕනේ 6000ක්. එතන අනිත් අතට එන්නේ මුදල් ගිණුම කියලා. දිනය 7යි 22. 7යි 22. එතකොට සිරිල් ගිණුම හර කරනවා 6000ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම බැර කරනවා 6000ක් සිරිල් ගිණුම කියලා. දැන් මේකෙදි වෙලා තියෙන්නේ අපි සිරිල්ගෙන් ණයට අරන් තියෙන රුපියල් 11000ක බාණ්ඩ අපි යාට 11000ක් ණයයි. ඒ 11000න් 6000ක් ගෙවන. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අත්පිට විකුණුම් 9000යි. අත්පිට විකුණුම් 9000යි 7යි 24. එතකොට මේකෙදි වෙන්නේ මුදල් ගිණුම හර 9000යි විකුණුම් ගිණුම බැර 9000යි. එතකොට මෙතන විකුණුම් ගිණුම හම්බෙච්ච නිසා උතනම දාමු 7යි 24. මොකද මුදල් ගිණුම කියලා 9000ක් බැර කරනවා. එතකොට විකුණුම් ගිණුම බැර කරන්න 9000ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම හර කරන්න විකුණුම් කියලා 9000ක්. මුදල් ගිණුම හර කරන්න විකුණුම් කියලා 9000ක්. එතකොට මෙතන විකුණුම් ගිණුම 7යි 27. 7යි 24. 7යි 24. එතකොට අත්පිට විකුණුම් වුණාම වෙන්නේ මුදල් ගිණුම හර කරනවා 9000ක් විකුණුම් ගිණුම කියලා. විකුණුම් ගිණුම බැර කරනවා 9000ක් මුදල් ගිණුම කියලා. ඊට පස්සේ සේවක වැටුප් ගෙවලා තියෙනවා 5700ක්. එතකොට ඒකෙදි වෙන්නේ සේවක වැටුප් ගිණුම හර මුදල් ගිණුම බැර. මීට කලින් සේවක වැටුප් අපිට හම්බුන්නේ නැහැ. ඒ නිසා අපි
අලුත් ගිණුමක් විවෘත කරනවා. නමුත් දැන් මුදල් ගිණුම අපිට අහුවෙච්ච නිසා එතන දාමු 7.26 සේවක වැටුප් ගිණුම 5700 සේවක වැටුප් ගිණුම 5700. එතකොට හර කරන්න සේවක වැටුප් ගිණුම මේකක් අපි කලින් හම්බුන්නේ නැහැ මම හිතන්නේ. අලුත් ගිණුමක් විවෘත කරන සේවක වැටුප් ගිණුම කියලා. සේවක වැටුප් ගිණුම ඒක හර කරන්න 5700ක්. 7.26 කියලා මුදල් ගිණුම කියලා. එතකොට මොකක් හරි වියදමක් මුදලින් ගන්නකොට අදාළ මේ මෙතන සේවක වැටුප් තියෙන සේවක වැටුප් ගිණුම හර කරනවා 5700ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම බැර කරනවා 5700ක් සේවක වැටුප් ගිණුම කියලා. ඊට පස්සේ 7.30 මොකද වෙලා තියෙන්නේ? ආයෝජන ආදායම් ලැබීම 1800යි. මේකෙදි සිද්ධ වෙන්නේ මේක ආදායමක් ලැබිලා තියෙනවා. ඒ නිසා මුදල් ගිණුම හර වෙනවා 1800ක්. ආයෝජන ආදායම් කියන ආදායම් ගිණුම බැර වෙනවා 1800ක්. එහෙනම් අලුත් ගිණුමක් විවෘත වෙන්න ඕනේ ආයෝජන ආදායම් ගිණුම කියලා. ආයෝජන ආදායම් ගිණුම. එතකොට මේක බැර කරන්න 1800ක් 7.30 සල්ලි වලින් ලැබිලා තියෙන්නේ මුදල් ගිණුම කියලා. එතකොට ආයෝජන ආදායම් ගිණුම බැර කරන්න 1800ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම හර කරන්න 1800ක්. මුදල් ගිණුම හර කරන්න 1800ක් ආයෝජන ආදායම් ගිණුම කියලා. හරි ඔන්න ඔහොම තමයි ඉන්නේ. එතකොට බලන්න අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. හරි අපි බලමු මේක මං හදපු එක දාන්නම් ගෲප් එකට. එහෙම වුණොත් අපි මේක බැලන්ස් කරලාම ඒ කියන්නේ තුලනය කරලාම වෙන විදිහ බලමු. එතකොට ඒකල මම දාන්නම්. පස්සේ ගැටලුවක් තියෙනවා නම් හිමින් සැරේ මේ බලලා හදාගන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න. එතකොට ඉස්සල්ලාම දැන් ඒකල මුදල් ගිණුම අපි තුලනය කරමු බලන්න. එතකොට වැලියු බැලුමට මොකද කරන්නේ? වැඩි පැත්ත ගන්නවා. එතකොට වැඩි පැත්ත ගන්නකොට එක රූලක් තියලා මේ අනිත් පැත්තෙන් තියලා රූල මේ පැත්තේ එකතු ගන්න පල්ලෙහාට. එතකොට මෙතන එකතුව බලන්න කීයක් විතර එනවද කියලා. අර පැත්තේ එකතුව තමයි බැලු බැලමට වැඩි. ඒ නිසා මේ පැත්තේ එකතුව ගන්න බලන්න. එකතුව කීය දෙන්නේ කියලා මට දාන්න බලන්න උත්තරය. අර පැත්තේ එකතුව
මේ ගාන දෙන්නේ බලන්න මට වැරදිනක් දන්නේ 81700 කියලා මට ආවා එකතුව වැරදි වෙද්දිත් දන්නේ හරියට බලන්න ඊට පස්සේ 7.31 පල්ලෙහාට යන ශේෂය 81700යි ඒක අනිත් ඊළඟ මාසේ 8.1 විදියට ඉදිරියට එනවා ශේෂය ඉදිරියට ගෙන විදිහට 81700ක් හරි ඊට පස්සේ ප්‍රාග්ධන කිදුම වැඩි පැත්තේ එකතුව ගන්නවා මේ පැත්තට රුලක් තියලා 1,20,000යි 1,20,000 අනිත් පැත්තට යනවා මෙතන 1,20,000 එන්න නම් මෙතනට 1,20,000 තියෙන්න ඕනේ ඕක අපි කියනවා 7.31 ශේෂය 15ට ගෙන ගියා කියලා එතකොට ඊළඟට 8.1 ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 1,20,000ක් එනවා ඊට පස්සේ මෝටර රථ ගිණුම අර පැත්තේ එකතු ගන්නවා රූලක් තියලා 50,000යි ඕක ගන්නවා එහා පැත්තට මේ පැත්තේ ශේෂයක් තියෙන්න ඕනේ 50,000ක් ඕක තුලණය වෙන්න එහෙනම් 7.31 ශේෂය 15ට ගෙන ගියා 50,000 ඊට පස්සේ 8.1 අනිත් පැත්තෙන් ඉස්සරහට එනවා ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 50,000 ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 50,000 ඊපස්සේ බදුරුදින් සමාගම ගිණුම එනවා එතකොට බැල පැත්තේ තීරෝ ගන්න රූලක් තියලා 15,000යි 15,000 ගෙනියනවා එහා පැත්තට එතකොට මෙතන මේ පැත්තේ 15,000ක ශේෂයක් තියෙන්න ඕනේ ඒ 7.31 ශේෂය 5ට ගෙන ගියා 15,000 වෙනවා 8.1 අනිත් පැත්තෙන් ඉස්සරහට එනවා ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 15,000 ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 15,000 දී බඩු උපකරණ ගිණුමත් එහෙමයි 15,000ක් ගන්නවා එකතුව ඒ ශේෂය ගෙනියනවා එහා පැත්තට එතකොට මේ පැත්තේ බැල පැත්තේ 15,000ක් තියෙන්න ඕනේ ශේෂය 7.31 ශේෂය 15ට ගෙන ගියා 15,000 ඊට පස්සේ 8.1 ශේෂය ඉදිරියට ගෙනාවා කියලා අනිත් පැත්තෙන් ඉදිරියට එනවා දී බඩු උපකරණ ගිණුම ඊට පස්සේ ගැනුම් ගිණුමේ එකතුව දාගන්න රූලක් තියලා එතකොට 11යි 21යි 26යි ඒ ශේෂය එහා පැත්තට ගෙනියන්න 26,000ක් මේ පැත්තේ 26,000ක් තියෙන්න ඕනේ එතකොට 7.31 ශේෂය 15ට ගෙන ගියා කියලා 26,000 ඊට පස්සේ 8.1 ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 26,000 ශේෂය පාඩ ගෙන ගිය 26,000යි අනිත් පැත්තෙන් 26,000 ඉස්සරහට එනවා ඊට විකුණුම් ගිණුම් බලන්න ඒකත් එකතුව ගන්න 12යි 20යි 29යි ඒක එහා පැත්තට ගන්නවා 29,000ක් එතකොට 7.31 ශේෂය 15ට යන්න ඕනේ 29,000ක් ඊළඟ මාසේ පළවෙනිදාට 8.1 ශේෂය ඉදිරියට ගෙනා කියලා ඉදිරියට එන්න ඕනේ 29,000ක් 29,000 right ඊට පස්සේ සිරිල් ගේ ගිණුම් බලන්න දෙපැත්තෙන් වැඩි පැත්ත 11,000යි ඒක රූලක් තියලා ඒ පැත්ත එකතුව ගන්න 11,000යි 11,000 එහා පැත්තට ගෙනියන්න
එතකොට මෙතන 11000 වෙන්න නම් මෙතන තව 5000ක ශේෂයක් තියෙන්න ඕනේ. ඒක අපි කියනවා 7.31 ශේෂය 15ට ගෙන ගියා කියලා. එතකොට 8.1 අනිත් පැත්තෙන් ඉදිරියට එන්න ඕනේ. ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 5000ක්. ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 5000ක්. පස්සේ ණයගැති වැසිල්ගේ එක බලන්න මේ දෙකේ වැඩි පැත්ත හර පැත්ත එහෙනම් රූලක් තියලා එකතුව ගන්න 8000යි. මේ 8000 ගෙනියන්න එහා පැත්තට. එතකොට මෙතන 8000යි මෙතන 5000යි මෙතන එහෙනම් 3000ක තව ශේෂයක් තියෙන්න ඕනේ ගිණුම තුලනේ වෙන්න. 7.31 ශේෂය 15ට ගෙන ගියා 3000යි. 8.1 ඊළඟ පැත්තෙන් ඉදිරියට එනවා. ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 3000. ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 3000ක්. ඊපස්සේ විදුලි බිල් ගිණුම එකතු ගන්න රූලක් කියලා 3000යි හර පැත්ත එක ගෙනියනවා බැල පැත්තට. එතකොට මෙතන 3000ක් වෙන්න නම් මෙතන 3000ක ශේෂයක් තියෙන්න ඕනේ. ඕක අපි කියනවා 7.31 ශේෂය 15ට ගෙන ගියා. ඊට පස්සේ 8.1 ආයි ශේෂය ඉදිරියට එනවා. 3000. බැංකු ණය ගිණුම බැල පැත්ත වැඩි රූලක් කියලා ගන්න 20000යි. හර පැත්තට කියනවා 20000යි. එතකොට මෙතන 20000ක ශේෂයක් තියෙන්න ඕනේ තුලනේ වෙන්න. එතකොට 7.31 ශේෂය 15ට ගෙනියනවා. ඊට පස්සේ 8.1 ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 20000ක්. ඊට පස්සේ කඩකුලිය ගිණුම හර පැත්ත එකතු වැඩි 6400යි. ඒ බැල පැත්තට ගෙනියනවා 6400යි. ඔය බැල පැත්ත එකතුව එන්න නම් මෙතන 6400ක ශේෂයක් තියෙන්න ඕනේ. 7.31 ශේෂය 15ට ගෙන ගියා 6400යි. ඊට පස්සේ 8.1 ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 6400ක් ගන්නවා. සේක වැටු අර පැත්තේ වැඩි 5700යි. ඒක බැල පැත්තට ගේනවා 5700යි. එතකොට 7.31 ශේෂය 15ට යනවා අර ගානින්ම 5700යි. 8.1 ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 5700ක්. ඊපස්සේ ආයෝජන ආදායම් පැත්තේ තියෙන බැල පැත්තේ වැඩි 1800යි. ඒක ගෙනියනවා හර පැත්තට 1800යි. එහෙනම් 1800 වෙන්න නම් මෙතන එකතුවක් තියෙන්න ඕනේ ශේෂයක් තියෙන්න ඕනේ 1800කම ශේෂය 15ට ගෙනියනවා 1800ක්. එහෙනම් 8.1 ශේෂය ඉදිරියට අරන් එනවා 1800. මොම තමයි ඉන්නේ. මේක මං ගෲප් එකට දැම්මා අවශ්‍ය නම් බලන්න. හරි
ඔය වගේ තමයි ලෙජර් එක ගිණුම් වල කියන්නේ ගනුදෙනු ලෙජර් ගිණුම් වල පිටපත් කරලා ගිණුම් තුලනය කරන විදිය. හරි. මොනවාරි ගැටලු තියෙනවා නම් අහගන්න. ඔය වගේ මහ විශාල ගාණක් ඔයාලගේ විභාගෙට එන්නේ නැහැ. හරිද? දැන් ඊළඟට කතා කරන්නේ ඔය 12 ඉඳන් ඉතුරු ගණන් ටික අපි කතා කරන්නේ මේ එන ගණන් ටික තමයි. හරිද? එන්නේ ඔය පැය ගාණක් කොහොම හදන්න දඟලන්න දෙයක් නැහැ. මේ ප්‍රැක්ටිස් කරන්න තමයි එහෙම ගණන් හදන්නේ. එතකොට බලමු විභාගෙට ඇවිල්ලා තියෙන්නේ මොන වගේ ගණන්ද කියලා. 2010 විතර ඉඳන් ඔයාලට ගණන් ටිකක් දීලා තියෙනවා බලන්න. මේ වගේ ටිකක් ගණන් හදාගන්න පුළුවන් නම් ඔයාලා ගොඩ. හරි? හරි මෙන්න මේ 12 වෙනි ගාන බලන්න. මේ 2010 ගාන සූරි පළතුරු මිලදීගෙන විකිණීමේ ව්‍යාපාරයක් 2010 12යි එක දින ආරම්භ කරාලු. ඔහු මිලදී ගැනීම හා විකිණීම් අත්පිට මුදලට පමණක් සිදු කරන අතර පළමු දින දෙක තුල සිදු කරන ලද ගණදනු පහත දැක්වේ. එතකොට 12යි එක මොකද වෙලා තියෙන්නේ? ව්‍යාපාරයට මුදල් යොදවලා තියෙනවා 25000ක්, ලීරාක්කයක් අරන් තියෙනවා 50500ක්, පළතුරු තොගයක් මිලදී අරන් තියෙනවා 12000ක්, ගෙනීමේ කුලියක් ගෙවලා තියෙනවා 750ක්. ඊට පස්සේ දෙවෙනිදා මොකද වෙලා තියෙන්නේ? පළතුරු විකුණලා රුපියල් 7500ක් ලැබිලා තියෙනවා. බැංකු ණයක් අරන් තියෙනවා 10000ක්, සේවක වැටුප් ගෙවලා තියෙනවා 1000ක්, පෞද්ගලික ප්‍රයෝජන සඳහා ව්‍යාපාරයේ මුදලුත් අරන් තියෙනවා 5000ක්. ඔය මොකද්ද? ඔය ගැනිලි. ගැනිලි. හරි. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ මොනවද බලන්න? ඉහත ගණදෙනු සූරිගේ ව්‍යාපාරයේ මුදල් පොතේ හා අදාළ ලෙජර් ගිණුම් වල සටහන් කර 2010 12 දෙක දිනට මුදල් පොතේ ශේෂය දැක්වීම. right? එතකොට මේගොල්ලෝ කියනවා මුදල් ගිණුමක් හදන්නලු. මුදල් පොත කියලා කියන්නේ මුදල් ගිණුම තමයි. එතකොට මුදල් පොත හදලා අදාළ ලෙජර් ගිණුම් වල සටහන් කරලා මුදල් පොතේ ශේෂය, ඒ කියන්නේ මුදල් පොතේ ශේෂය විතරයි දක්වන්න කියන්නේ. නැත්නම් හැම ගිණුමකම ශේෂය හොයව දඟලන්න අවශ්‍ය නැහැ. හරි. එහෙනම් අපි බලමු ඒ ගාන කරන්නේ කොහොමද කියලා. මේ වගේ ගානක සාමාන්‍ය ළමයි විභාගයට හම්බෙන්නේ ලකුණු 4ක් වගේ. හරි. එතකොට අපි ගිණුම් ටිකක් රූල් කරගමු. එතකොට හොඳට මතක තියාගන්න රූල් කරනකොට දැන් සමහරව ටී ගිණුම් ගහන්න එම් පුරුදු වෙලා තියෙනවා කම්මැලි ගමට. ගහන්න එපා. මේ වගේ එකට දැන් ගිණුම් ගොඩාක් එන්නේ නැහැ. ගිණුම් 4ක් 5ක් වගේ නෙන්නේ. එතකොට ඒ නිසා අර සම්පූර්ණ ෆෝමැට් එකම ගහගන්න ඕනේ. ඒ නිසා අර අපි හැමදාම කරනවා වගේ මුදල් පොතට ටිකක් වැඩිපුර දාලා ගන්න කියන්නේ ඒකයි. දැන් මුදල් පොත ගොඩාක් වෙලාවට තැන් වලදී අපිට හදන්න කියලා කියන නිසා. එතකොට මුදල් ගිණුම ඉස්සල්ලා හදන්න. එහෙනම් අපි අර විදිහටම ගිණුමක් රූල් කරගමු. හරි. වෙනස්වෙනි ගාන. එතකොට ඉස්සල්ලාම රූල් 10ක් විතර තියලා මුදල් ගිණුම නම් කරගන්න. ඒක අපි ඉස්සල්ලාම එන්න නිසා. දැන් මේකෙදි ඔයාලගෙන් ඉල්ලලා තියෙනවද මේ දිත්ත සටහන් නම් කරන්න කියලා? අර ගිණුම හර මේ ගිණුම හර බැල කරලා අපි මේ ගණන් කලින් ගණන් වල ලිව්වේ. එහෙම ඉල්ලන්නෙත් නැහැ. ඒව අවශ්‍යත් නැහැ. හරිද? අපිට කෙලින්ම ගිණුම් වල දාගෙන යන්න තමයි තියෙන්නේ. හරි. ගිණුම් ටික රූල් කරගන්නකො ඉස්සල්ලා. ඒ නිසා ඉස්සල්ලාම රූල් 10ක් විතර තියෙන මුදල් ගිණුමක් ගහගන්න. ඊට පස්සේ පල්ලෙහාන් රූල් 4ක් 5ක් වගේ තියෙන පොඩි ගිණුම් 4ක් 5ක් ගහගන්න. වැඩි වුණාට කමක් නැහැ.
හරි අපි බලමු 12 පළවෙනි එකෙන් කියනවා එතකොට 12 1 ව්‍යාපාරයට මුදල් ලැබවීම 25000. එතකොට ඕකට අදාළ දිත්ත සටහන මොකද්ද? ව්‍යාපාරයේ මුදල් ගිණුම හර වෙනවා 25000ක් බැර වෙන්නේ මොකද්ද? ප්‍රාග්ධන ගිණුම. එහෙනම් මුදල් ගිණුම හර කරන්න දිනේ දාන්න දැන් 12 1 කිව්වම දැම්මම ඇති 12 1 එතකොට මෙතන අනිත් ගිණුම නම ප්‍රාග්ධන ගිණුම ප්‍රමාණය 25000යි වටිනාකම 25000යි. එතකොට මුදල් ගිණුම හර කරනවා 25000ක් ප්‍රාග්ධනම ගිණුම කියලා. එතකොට බැර කරනවා ප්‍රාග්ධන ගිණුම අලුතෙන් ගිණුමක් විවෘත කරන්න ප්‍රාග්ධන ගිණුම කියලා. ප්‍රාග්ධන ගිණුම. එතකොට ප්‍රාග්ධන ගිණුම අපිට බැර කරන්න පුළුවන් මොකක් කියලාද? 12යි 1 මුදල් ගිණුම කියලා 25000ක්. එතකොට ව්‍යාපාරයට මුදල් යෙදවීමක් සිදු වෙලා තියෙනවා 25000ක. ඒක එතකොට හර වෙනවා මුදල් ගිණුම ප්‍රාග්ධන ගිණුම කියලා 25000ක්. ප්‍රාග්ධන ගිණුම බැර කරනවා 25000ක් මුදල් ගිණුම කියලා 12යි 1. ඊට පස්සේ මෙයා පළතුරු ව්‍යාපාරයන් පටන් ගන්න. මෙයා ලී රාක්කයක් මිලදී ගෙන තියෙනවා 5500කට. ඒ කියන්නේ ව්‍යාපාරයේ වත්කමක් මිලදී අරගෙන. එතකොට මේ ගිණුමන කොහොමද වෙන්නේ? ව්‍යාපාරයේ භාවිතය සඳහා මේ කරන් තියෙන්නේ. ඒ කියන්නේ ලී රාක්ක ගිණුම කියලා හර කරන්න ඕනේ මේ ගිණුම. බැර වෙන්නේ සල්ලි වලටින් දීලා තියෙන නිසා මුදල් ගිණුම. එහෙනම් ලී රාක්ක ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් ලී රාක්ක ගිණුමක් විවෘත කරන්න අලුතෙන් ලීරාක්ක ගිණුම ඕක හර කරන්න 12යි 1 තොර මුදල් ගිණුම නැණෙක් ගිණුම එහෙනම් මුදල් ගිණුම කියලා 5500ක්. එතකොට ලීරාක්ක ගිණුම හර කරනවා 5500ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම බැර කරන්න ලීරාක්ක ගිණුම කියලා 5500ක්. එහෙනම් 12යි 1 ලීරාක්ක ගිණුම කියලා 5500 බැර කරනවා. එතකොට මුදල් ගිණුම බැර කරන්න 5500ක් ලීරාක්ක ගිණුම කියලා. හරි. ඊට පස්සේ ඊළඟට වෙලා තියෙනවා පළතුරු තොගයක් මිලදී ගැනීම 12000කට. මෙයා පළතුරු තොගයක් මිලදී අරන් තියෙන ගෙදර ව්‍යාපාරේ වත්කමක් විදියට නෑ. මේක ව්‍යාපාරේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත් එකක්. මේ ගාණක් හදනකොට කලින් හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ මේ ව්‍යාපාරේ ස්වභාවය මොකද්ද කියලා. දැන් මෙයා පළතුරු විකුණන ව්‍යාපාරනේ. එහෙනම් මෙයාගේ භාණ්ඩ තමයි මෙයා අරන් තියෙන්නේ. නැවත විකිණීමේ අරමුණේ. එහෙනම් මේ වගේ අවස්ථාවකදී මේක මොකද්ද? පළතුරු තොගයක් මිලදී ගත්ත කියලා කියන්නේ. ගැනුම් කියන්නේ වියදමක්. හරිද? සල්ලි දීලා අරන් තියෙන. එතකොට ගැනුම් ගිණුම හර වෙනවා 12000ක්. මුදල් ගිණුම බැර වෙනවා 12000ක්. එහෙනම් අපි මුදල් ගිණුම බැර කරනවා ගැනුම් ගිණුම කියලා 12යි 1. එහෙනම් ව්‍යාපාරයේ භාණ්ඩ ගැනුම් සිදු වෙනකොට අදාළ ගැනුම් ගිණුම හර වෙනවා 12000ක්. මුදල් ගිණුම බැර වෙනවා 12000ක් ගැනුම් ගිණුම කියලා. එහෙනම් ගැනුම් ගිණුමක් නැවත විවෘත කරගන්න ගැනුම් ගිණුමක් විවෘත කරගන්න අලුතෙන් ඒකේ දාන්න හර පැත්තේ 12යි 1 මුදල් ගිණුම 12000යි කියලා. එතකොට ගැනුම් ගිණුම හර කරනවා 12000ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම බැර කරනවා 12000ක් ගැනුම් ගිණුම කියලා. හරි. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ගෙනීමේ කුලියක් ගෙවලා. කියන්නේ වියදමක් ගෙවලා 750ක්. එතකොට මොකද වෙන්නේ? අදාළ ගෙනීමේ කුලී ගිණුම හර කරනවා 750ක් බැර කරනවා මුදල් ගිණුම.
නම් ගෙන ඒමේ කුලී ගිණුම කියලා එකක් විවෘත කරන්න අලුතෙන්. ගෙන ඒමේ කුලී. ගෙන ඒමේ කුලී ගිණුම. හරි තව ගිනුම් 3-4ක් ඕන වෙනවා ඉස්සරහට ටටක් ගාලා ඒක තුල් කරගන්න. එතකොට ගෙනීමේ කුලී ගිනුම හර වෙනවනේ 750. එහෙනම් ගෙනීමේ කුලී 750ක් හර කරන්න. මොකක් කියලාද මුදල් ගිනුම කියලා. 12යි 1. එහෙනම් ගෙනීමේ කුලියට අදාළ දිත්ත ස්ථානයේ එකක් වෙනවා ගෙනීමේ කුලිය කියලා හර කරනවා 750ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම බැර කරන්න 750ක් ගෙනීමේ කුලිය කියලා. 750යි ගෙනීමේ කුලිය. මේ කුලිය ගිණුම කියලා බැර කරන්න 750ක් මුදල් ගිණුම. තව ගිණුම් දෙක තුනක් ගැහුවේ නැත්නම් ගහ ගන්නකො මම විනාඩියක් විතර දෙන්නම්. හරි ඊට පස්සේ 12යි එක ගනුදෙනු ඉවරයි. ඊට පස්සේ 12යි දෙක මොකද වෙලා තියෙන්නේ? පළතුරු විකුණලා තියෙනවා 7500ක්. කියන්නේ විකිණීමෙන් ආදායමක් ලැබිලා තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ මේ වගේ අවස්ථාවක? මුදල් ගිණුම හර කරනවා 7500ක් විකුණුම් ගිණුම බැර කරනවා 7500ක්. හරි. එහෙනම් 12යි දෙක විකුණුම් ගිණුම කියලා දාන්න 7500යි මුදල් ගිණුම හර කරනවා 7500ක් විකුණුම් ගිණුම කියලා මුදල් ගිණුම හර කරනවා 7500ක් විකුණුම් ගිණුම කියලා ඊට පස්සේ විකුණුම් ගිණුමක් නැවත විවෘත කරගන්න අලුතෙන් විකුණුම් ගිණුම හර කරගන්න එතකොට 7500ක් බැල වෙනවා 7යි නෙමෙයි 12යි දෙක මුදල් ගිණුම කියලා. එතකොට විකුණුම් ගිණුම බැර කරනවා 7500ක් මුදල් ගිණුම කියලා. හරි. විකුණුම් ගිණුම බැර කරන්න 7500ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම හර කරනවා 7500ක් විකුණුම් ගිණුම කියලා. ඊට පස්සේ බැංකු ණයක් අරන් තියෙනවා 10000ක. එතකොට මොකද වෙන්නේ? අදාළ මුදල් ගිණුම හර වෙනවා බැංකු ණය ගිණුම බැර වෙනවා. එහෙනම් අපි යටේ තියෙන හින්දා බැංකු ණය ගිණුම ඉස්සෙල්ලා හදාගමු. බැංකු ණය ගිණුමක් විවෘත කරන්න බැංකු ණය ගිණුම එතකොට බැංකු ණය ගිණුම බැර කරන්න 10000ක්
බැංකු ණය ගිණුම බැර කරන 10000ක් 12යි 2 මොකක් කියලා මුදල් ගිණුම කියලා. එතකොට බැංකු ණයක් ගත්තාම වෙන්නේ මොකද්ද? මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර. එතකොට බැංකු ණය ගිණුම බැර කරන්න 10000ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම හර කරන්න 10000ක් බැංකු ණය කියලා. මුදල් ගිණුම අපි හර කරනවා 12යි 2 10000ක් මොකක් කියලාද? බැංකු ණය ගිණුම කියලා. මුදල් ගිණුම හර කරනවා 10000ක් බැංකු ණය ගිණුම කියලා. right. ඊට පස්සේ තියෙනවා සේවකයාට වැටුප් ගෙවීම කියලා 1000ක්. එතකොට මොකද වෙන්නේ? අදාළ සේවක වැටුප් ගිණුම හර වෙනවා 1000ක් බැර වෙනවා මුදල් ගිණුම. සේවක වැටුප් ගිණුම හර වෙනවා 1000ක් බැර වෙනවා මුදල් ගිණුම. එහෙනම් මුදල් ගිණුම ළඟ ඉන්න ඉඳ අපි ඒක දාමු 12යි 2 සේවක වැටුප් ගිණුම කියලා 1000ක් මුදල් ගිණුම බැර කරනවා 1000ක් සේවක වැටුප් කියලා මුදල් ගිණුම බැර කරනවා 1000ක් සේවක වැටුප් කියලා සේවක වැටුප් කියලා ගිණුමක් විවෘත කරගන්න අලුතෙන් සේවක වැටුප් ගිණුම කියලා අලුතෙන් ගිණුමක් විවෘත කරගන්න සේවක වැටුප් ගිණුම කියලා අලුතෙන් ගිණුමක් විවෘත කරගන්න ඒක හර කරනවා 1000ක් මොකක් කියලාද මුදල් ගිණුම කියලා 12යි 2 එතකොට මුදල් ගිණුම බැර කරනවා සේවක වැටුප් කියලා 1000ක් සේවක වැටුප් ගිණුම හර කරනවා 1000ක් මුදල් ගිණුම කියලා හරි ඊට පස්සේ සූරි පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් මුදල් අරන් තිනවා 5000. ඒ කියන්නේ ගැනුම් ව්‍යාපාරයේ මෙයා පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් 5000ක මුදල් ගැනිලි අරන් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වගේ අවස්ථාවදී මොකද වෙන්නේ? ගැනිලි ගිණුම හර වෙනවා මුදල් ගිණුම බැර වෙනවා. ගැනිලි ගිණුම හර වෙනවා මුදල් ගිණුම බැර වෙනවා. ඒ නිසා ගැනිලි ගිණුමක් විවෘත කරගමු. ගැනිලි ගිණුම හර කරගන්න ගැනිලි ගිණුම හර කරගන්න 5000ක් 12යි 2 මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම කියලා. ගැනිලි ගිණුම හර කරනවා 5000ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම බැර කරන්න 5000ක් මුදල් ගිණුම බැර කරන්න 5000ක් ගැනිලි ගිණුම කියලා. හරි. මුදල් ගිණුම බැර කරනවා 5000ක් ගැනිලි ගිණුම කියලා. ගැනිලි ගිණුම හර කරනවා 5000ක් මුදල් ගිණුම කියලා. බලන්න මෙහෙම තියනවද කියලා. හරි. එතකොට ඊළඟට අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් අපි කරේ ගිණුම් ටික ඔක්කොම තුලනය කරානේ. දැන් මේකෙදි ගානේදී අපි කලින් කිව්වා මොකද මුදල් පොතේ ශේෂය දක්වන්න කියලා 12යි 2ට. එතකොට මුදල් ගිණුමේ විතරක් තුලනය කරාම හොඳටම ඇති. හරි ඒක හොඳට මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ නැතුව මේ අනිත් ඒවා තුලනය කරා. හරි. එතකොට මුදල් ගිණුම විතරක් තුලනය කරගත්තා නම් ඇති. එතකොට බලන්න දෙපැත්තෙන් වැඩි පැත්ත සාමාන්‍යයෙන් හර පැත්ත ඉන්නේ. නේ හර පැත්තේ අපි රූලක් තියලා එකතු තීරුව ගමු.
බලන්න එකතු කීයක් වගේ ඊද කියලා 25යි 35යි 42500යි මම හිතන්නේ 42500යි ඔය 42500 මේ 25000යි 7500යි 10000යි එකතු කරාම 42500යි ඔය 42500 හැ පැත්තට ගෙනිච්චාම 42500 එතකොට මේ 42500 මේ ඉලක්කම් ටික අඩු කරාම එනාගේ මෙතනට දාගත්තා නම් හරි يعني මේ ටික එකතුව ගන්න බලන්න මේ ටික එකතුව ඊටව 5500යි 10000යි 150යි 24250යිද බලන්න මට වැරදින් තියෙනවා 24250යි මේ ගන්න දාවි බලන්න 18000 එතකොට ඔයාලා දැන් අර දැන් මේක ඉල්ලන්නේ කවදද සාමාන්‍ය අපි මාසේ අන්තිමේටනේ නේ ශේෂය බැලුවේ තුලනේ කරේ. නමුත් මෙතනදී අපේ ශේෂය ඉල්ලන්නේ 12යි 2 තින්. එහෙනම් අපි මෙතනින් කිසි අවුලක් නැහැ. මෙතනින් අපි දානවා 12යි 2 ශේෂය 15ට ගෙන ගියා කියන. ওই ටික හැදුවත් ඇති. එතකොට අපි 12:31 කියලාම දිනේ 31 කියලාම නැහැ අපිට අවශ්‍ය නම් ඕනම දවසක අපිට ශේෂය හොයාගන්න පුළුවන්. හරිද? එතකොට 12:2 ශේෂය 15ට ගෙන ගියා 2,50,000. හරි. එතකොට මුදල් පොතේ ශේෂය දක්වන්නේ කොහොමද? ඕනනම් අපිට වඩා මේ තව වඩා සාර්ථකයි ඕනනම් අපිට යටින් වාක්‍යයක් ලියන්න පුළුවන් නම් මොකද්ද 2000 කීයද මේ 2010 12යි 2 දිනට ව්‍යාපාරයේ මුදල් ශේෂය රුපියල් 18250ක් කියන. එහෙම ලිව්වනම් වඩා හොඳයි. එතකොට ආයේ කිසි කතන්දරයක් නැහැ. මෙහෙම දැම්ම කියලා අවුලකුත් නැහැ. හරි. හරි. ඊළඟට අපිට තියෙන්නේ 13 වෙනි ගාන. එහෙම වුණොත් පොඩි ඉන්ටර්වල් එකක් ගන්නවද? හරි එහෙම වුණොත් දැන් 4:35යි 4:50ට එනවද කට්ටියම? මේ ලින්ක් එකෙන් මෙන්න 4:50ට එන්නකෝ පොඩි ඉන්ටර්වල් එකක් අරගෙන. කවුද?